අපේ ඊළඟ පාඩම් විදියට අපි හතරවෙනි පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ පළවෙනි කොටස අපිට සාකච්ඡා කරන්න තියෙනවා අංකිත ග්‍රාෆික එහෙමත් නැත්නම් ඩිජිටල් ග්‍රැෆික්ස් ගැන. අපි දන්නවා සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කරන්න වචන වලින් අදහස් ප්‍රකාශ කරනවට වඩා චිත්‍රයකින් රූප සටහනකින් යම් කෙනෙක් අදහස් ප්‍රකාශ කරනකොට ඒක අපිට තේරුම් ගන්න බොහොම ලේසි. ඉතින් ඒ හින්දා නමුත් හැම වෙලාවෙම හැමතිස්සෙම අදහස් ප්‍රකාශ කරන්න රූප එහෙම නැත්නම් සිතුවම් භාවිතා කරන්න බෑ. නමුත් මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස සිතුවම් නිර්මාණය කියන එක අපට හඳුන්වන්න පුළුවන්. දැන් අපේ පරණ ලෙන් විහාරවල ඒ වගේම සීගිරි බලකොටුවේ ඒ වගේ ස්ථානවල විවිධ කාලවලදී සිතුවම් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සමහර ඒ සිතුවම් වලින් විවිධ දේවල් අදහස් ප්‍රකාශ වෙනවා. ඒ කෙසේ හෝ අද අලුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් අය පෙළඹිලා තියෙනවා පරිගණකය භාවිතා කරලා නොඑක ආකාරයේ සිතුවම් නිර්මාණය කරන්න. ඉතින් ඇත්තටම දැන් බොහෝම අතීතයේ චිත්‍රාදීනයක සිතුවම් නිර්මාණය කරන එක ටිකක් අමාරු කාර්යයක්. ඒ සඳහා තින්ත සපය ගන්න ඕමනාව තිබුණා. ඊළඟට ඒකට මොකක් හරි මාධ්‍යයක් හොයාගන්න ඕනේ. ඉතින් අද කාලේ වෙනකොට ඒක බොහොම සරල කටයුත්තක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒකේ ප්‍රතිඵලයක් විදියට පාරම්පරිකව චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරගත්තු අය එයගේ රැකියා පවා අහිමි වෙන්න හේතු වෙලා තියෙනවා. මොකද ඒ වගේ චිත්‍රයකට වඩා සම්පූර්ණ වුණු ඒ වගේ චිත්‍රයකට වඩා ලස්සන හොඳ නිමාවකින් යුක්ත චිත්‍රයක් එහෙම නැත්නම් සිතුවමක් අපට නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා පරිගණක භාවිතා කරලා මේ නව තාක්ෂණික දියුණුවත් එක්ක. ඉතින් පරිගණකාශ්‍රයෙන් මොකක් හරි නිර්මාණයක් කරනවා නම් චිත්‍රයක් එහෙම නැත්නම් රූපයක් ඉමේජ් එකක් නිර්මාණය කරනකොට ඒ සඳහා මොකක් හරි මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. software එකක් ඕනේ වෙනවා. ඉතින් computer graphics softwares අපිට දැනගෙන ඉන්න වෙනවා. ඉතින් අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපි ඕනෙම පරිගණකයක Microsoft ආයතනය මගින් හසුරුවන Windows කියන මෙහෙයුම් පද්ධතිය යටතේ අපට Microsoft Paint කියන මෘදුකාංගයේ ග්‍රාෆික මෘදුකාංගයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔබට පසුබිමේ පේන්නේ Microsoft Paint කියන මෘදුකාංගය. ඉතින් මේ වගේ මෘදුකාංගික අපට හරි සරලව රූප නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔබම නිකන් හිතලා බලන්න මේ වගේ තරුවක් වගේ ඇඳ ගන්නවා නම් අපි මේක අතින් ඇඳනවා ගොඩක් එකපාරට මේක ඇඳ ගන්න අමාරුයි. නමුත් මේකේ බොහොම සරලව මේ වැඩ ටික කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් පරිගණකයේ හරහා අපි යම් යම් නිර්මාණ චිත්‍ර මේ වගේ දේවල් නිර්මාණය කරනවා. ඉතින් මේ කතාවෙන් හින්දා මේ ස්ලයිඩ් එකේදී ඔබට ඊටාම වැදගත් දේ තමයි මතක තියාගන්න ඕන. පරිගණක ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන ලබන චිත්‍ර හෝ රූප තමයි අංකිත ග්‍රාෆික එහෙම නැත්නම් ඩිජිටල් ග්‍රැෆික්ස් කියලා හඳුන්වන්නේ. මේක ඊටාම වැදගත් කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒත් එක්ක මම මතක් කරන්න ඕනේ මේ හතරවෙනි පාඩමේ අපේ විෂය නිර්දේශය ගත්තයින් පස්සේ සෑහෙන පරාසයක් මේ හතරවෙනි පාඩමේදී කතා කරනවා මේ ඩිජිටල් ග්‍රැෆික්ස් ගැන, ඊට පස්සේ වීඩියෝ එඩිටින් ගැන, ඊළඟට ඔඩියෝස් ගැන. ඒ වුණාට මේ පාඩම ගත්තයින් පස්සේ පහුගිය වසර කීපෙදීම සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4ක් විතර වගේ තමයි ලබා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ලකුණු 4ක් විතර තමයි පේපර් එකේම දෙන්නේ. ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් විතර වගේ දෙකක් විතර එන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. අනේ පළවෙනි ප්‍රශ්නේ එක කොටසක් විදියට මේ වගේ දේවල් අවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේකෙදි මේ අංකිත ග්‍රාෆික ගැන තමයි වැඩි වශයෙන් මේකේ අහලා තියෙන්නේ. ඉතින් ඔබේ
ගත්තොත් එහෙම ඔබේ සාරාංශය මේ පාඩමේ අවසාන පිටුව පෙරළුවොත් එම සාරාංශය විදිහට ගත්තොත් මේ සාරාංශයේත් වැඩිපුරම තියෙන්නේ අංකිත ග්‍රාෆික ගැන මිසක් එතනින් එහාට අපේ ඔය වීඩියෝ එඩිටිං ගැන තියෙන ප්‍රමාණය එහෙම නැත්නම් සාකච්ඡා කරලා තියෙන ප්‍රමාණය අඩුයි. මේ සාරාංශයේත් ඒ තරම් දක්වලා නැහැ. කෙසේ වෙතත් අපි ප්‍රධාන වශයෙන් වැඩි අවධානය යොමු කරන්නේ මේක ඩිජිටල් ග්‍රැෆික්ස් කියන පාඩම. එහෙම නැත්නම් මේ කොටසට ඊට අමතරව අපිට හැකියාව තියෙනවා අපේ අනිත් කොටස් වලටත් වීඩියෝ එඩිටිං වගේවත් කාලය තියෙන විදිහට අපි සාකච්ඡා කරන්න ඒකෙත් කලාතුරකින් මේ ප්‍රශ්න දෙයක් ඇවිල්ලා තියෙන නිසා කොහොම හරි මේදී අපි මතක තියාගන්න ඕනේ දේ තමයි පරිගණක ග්‍රාෆික මෘදුකාංග. ඒ කියන්නේ මේ MS Paint ළඟට Adobe Photoshop ඔය වගේ මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන චිත්‍ර හෝ රූප අංකිත ග්‍රාෆික ලෙස හඳුන්වනවා. ඊළඟට අංකිත ග්‍රාෆිකයක් එහෙම නැත්නම් අපි කියනවා ඩිජිටල් ග්‍රැෆික් එකක්. ඩිජිටල් ග්‍රැෆික් එකක් ගත්තයින් පස්සේ මේකේ මූලිකාංග තියෙනවා ප්‍රධාන වශයෙන් අපට 4ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ ප්‍රධාන මූලිකාංග 4 තමයි පික්සල්, ඊළඟට අපිට කතා කරන්න තියෙනවා විභේදනය එහෙම නැත්නම් රිසොලූෂන් කියන එක, ඊළඟ එක මේකේ කලර්ස් ගැන, මේකේ වර්ණ ගැන කතා කරන්න තියෙනවා, සහ මේකේ ධාරිතාවය එහෙම නැත්නම් මේ ග්‍රැෆික්ස් වල ප්‍රමාණය ගැන, සයිස් එක ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ පාඩම හරි ලේසි, හරි අවබෝධයෙන් අහගෙන හිටියේ නැත්නම් මේකේ තේරෙන්නේ නැති තැන් හරියට එනවා. ඒ හින්දා පාඩම ආරම්භයේ ඉඳන්ම කියන්නේ දැඩි අවධානයෙන් යුක්තව මේක අහගෙන ඉන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මේකේ තියෙන ලකුණු 4ක් 5ක් අපට අනිවාර්යෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අංකිත ග්‍රාෆික එක මූලිකාංග යටතේ පළවෙනි කොටස අපි කතා කරන්නේ පික්සල් ගැන. සාමාන්‍යයෙන් මේක පික්සල් කියනවා ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පික්සල් එක තමයි නිවැරදි වචනය. පික්සලයක් කියන්නේ ආංකිත නෙමෙයි, අතරම අංකිත ග්‍රාෆික එක මූලික තනුම ඒකකයයි. ඒ කියන්නේ ඕනෑම ඩිජිටල් ග්‍රැෆික් එකක් නිර්මාණය වෙලා තියෙන මූලිකම දේ තමයි, කෝ එක තමයි, බේසික්ම දේ තමයි පික්සල් එක. ඒතර මේ පික්සල් එකක් කියලා කියන්නේ මොකද්ද? මෙය 4 හැඩයකින් යුක්ත ඉතා කුඩා තිතක් ලෙස සලකන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේක ඇත්තටම ඩොට් එකක්. තිතක්. ඉතින් මේ තිත 4 ස්වභාවයකින් ලෝ. නමුත් ඊටාම කුඩා දේ අපට පේන්නේ තිතක් විදිහට. නමුත් ඒක ටිකක් අපි විශාල කරගෙන බලාගෙන එනකොට මේක ඇත්තටම තිතක් විදිහට නෙමෙයි. කුඩා 4 කොටුවක් විදිහට තමයි තියෙන්නේ. 4 හැඩයකින් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ වගේ තිත් විශාල ප්‍රමාණයකින් තමයි මේ ග්‍රැෆික් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට පැහැදිලි මොකක් හරි ඉමේජ් එකක් තියෙනවා නම්, රූපයක් තියෙනවා නම්, පික්චර් එකක් තියෙනවා නම් මේ පික්චර් එක හැදිලා තින්නේ මෙවැනි කුඩා තිත් ප්‍රමාණයකින්, විශාල තිත් ප්‍රමාණයකින් තමයි එක ළඟ ගොඩ ගැහිලා තියෙන මේ වගේ විශාල තිත් ප්‍රමාණයකින් තමයි මේ ග්‍රැෆික් එකක් එහෙම නැත්නම් ඉමේජ් එකක් එහෙම නැත්නම් ග්‍රාෆික් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තිත් ඉතා ළඟින් සකස් වී ඇති අතර මෙවැනි තිත් පේලි ලෙසද තීරු ලෙසද තියෙනවා. ඉතින් අපි හිතමු x සහ y අක්ෂය කියලා අපි සැලකුවොත් x අක්ෂයේ දිගේ අපි ගත්තොත් එහෙම ඒ වගේ ඒවා x අක්ෂය ළඟ x අක්ෂයේ දිගේ අපි හිතමු එක ළඟ තිත් ගොඩාක් සකස් වෙලා තියෙනවා නම් එතකොට අපි මේ පැත්තට කියනවා ග්‍රාෆිකේ පික්සල් තීරුවක් කියලා. ඊළඟට y අක්ෂය දිගේ ඉහළින් ඉඳන් පහළට තියෙන අනුයාත එහෙම නැත්නම් එක ළඟ පිහිටි තිත් පේලි එහෙම නැත්නම් තිත් සමූහයකට අපි කියනවා තීරුවක් කියලා. එහෙම නැත්නම් තිත් තීරුවක් කියලා කියනවා. ඉතින් අපි දන්නවා පේලි සහ තීරු වලින් සමන්විත වෙලා තමයි මේ ග්‍රාෆිකේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා මෙවැනි පික්සල් තීරු සහ පේලි මගින් නිර්මාණය වූ අංකිත ග්‍රාෆිකයක් ඍජුකෝණාශ්‍රාකාර එහෙම නැත්නම් ඒක චතුරස්‍රාකාර වෙන්න ඕනේ. පික්සල් ආරාවක් විදිහට හඳුන්වනවා. පික්සල් ආරාවක් එහෙම නැත්නම් පික්සල් ඇරේ එකක් අපි කියලා කියනවා. ඒතර පික්සල් ඇරේ එකක් කියලා කියන්නේ මේ අපි හඳුනා ගන්න ඩිජිටල් ග්‍රැෆික් එකකට. ඒකට හේතුව තමයි මේ ග්‍රැෆික් එකේ තිත් පේලි සහ තීරු විදිහටයි තියෙන්නේ. මේ පේලි සහ තීරු වලින් සමන්විත වෙලා තමයි මේ ග්‍රාෆිකේ නිරූපණය වෙන්නේ, නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි ඒවට කියනවා අංකිත ග්‍රාෆිකයක්. මොකක් විදිහට හඳුන්වන්නේ? ඍජු කෝණාශ්‍රාකාර
පික්සල් ආරාවක් විදිහට හඳුන්වනවා. ඊළඟට මේකටම මේ පික්සල් එකකින් තව නමක් තමයි බිටු අනුරූපිතයක් කියලා. අපිට ඊළඟ කොටසට ඉගෙන ගන්න පුළුවන් ඇයි මේකට බිටු අනුරූපිතයක් කියලා කියන්නේ. මොකද මේ පික්සල් එක ඇතුලේ තියෙනවා මොකද පික්සල් එකක් අනිවාර්යෙන් යම් වර්ණයකින් සමන්විත වෙන්න ඕනේ. මොකක් හරි කළු සුදු රතු මොනවා හරි වර්ණයකින් සමන්විත වෙන්න. ඉතින් ඒ වගේම මේ පික්සල් එකක් ඇතුලේ කොයිතරම් විවිධ වූ වර්ණ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ මේ පික්සල් එක නිර්මාණය වෙලා තියෙන බිටු ප්‍රමාණය අනුව බිට්ස් ගානෙන් තමයි තීරණය වෙන්නේ. ඒ හින්දා තමයි මේ පික්සල් එකක අනිවාර්යෙන් පික්සල් එක හැදිලා තියෙන්නේ බිට් වලින්. බිටු සමූහයකින් තමයි හැදිලා තින්නේ. ඒ නිසා බිටු අනුරූපිතයක් කියලා අපි මේ පික්සල් වලට කියනවා. ඒ නිසා කෙටි ප්‍රශ්නයකට ආවොත් බිටු අනුරූපිතයක් ලෙසින් හඳුන්වන්නේ මොකද්ද? පික්සල්ද රිසොලූෂන්ද ඔය වගේ උත්තරයක් දුන්නොත් පික්සල් එකට තමයි අපි බිටු අනුරූපිතයක් කියලා කියන්නේ. ඉතින් මේ කරුණු මේ විදිහටම ඕනනම් ඔබ වෙනම ලියාගත්තත් කමක් නැහැ. මොකද මේවා අපිට චර හුරු නැහැ. එහෙනම් මේවා ඒවා ටික කටපාඩම් කරගන්න උත්සාහ කරන්න අවබෝධයකින් යුක්තව. හරි. එහෙනම් පික්සල් එක නැවත වතාවක් මම සරලව මතක් කරනම් පික්සල් තමයි බේසික් තින් එක මූලික තැනුම් එකකය. ඊළඟට මේක තිතක් තියෙන්නේ. හැබැයි මේ තිත විශාල කරොත් එම අපට 4 සැදයකට බලා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි තිත් විශාල ප්‍රමාණයකින් තමයි ග්‍රැෆික් එකක් හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ තිත් පේලියක් x අක්ෂයේ දෙසට අපි ගත්තොත් එහෙම ඒ වගේ එකට අපි කියනවා තිත් පේලියක් කියලා. ඒ වගේම y අක්ෂයේ දෙසට තියෙන තිත් සමූහයක් එක ළඟ පිහිටි තිත් සමූහයක් ගත්තොත් අපි ඒකට කියනවා තිත් තීරුවක් කියලා. එහෙමනම් මේ පේලි සහ තීරු වලින් එකතු වෙලා තමයි සංයෝජන වෙලා තමයි මේ ඉමේජ් එක හැදිලා තින්නේ පික්චර් එකේ නැත්නම් මේ රූපය හැදිලා තින්නේ. ඒ නිසා අපි කියනවා මේකට අංකිත ග්‍රාෆිකයට ඍජු කෝණාශ්‍රාකාර පික්සල් ආරාවක්. ඍජු කෝණාශ්‍රාකාර කියන්නේ පැත්තක් දිගයි පැත්තක් පළල සමාන නැහැ. දිග පළල සමාන නැහැ. නමුත් යම් අවස්ථාවකදී දිග සහ පළල එකම අගය ගත්තොත් ඒක ඍජු කෝණාශ්‍රාකාර නෙවෙයි සමචතුරාශ්‍රාකාර වෙනවා. ඉතින් ඒ නිසා ඒක තීරණය වෙන්නේ ඒකේ දිග පළල අනුව. කෙසේ හෝ මෙවැනි අංකිත ග්‍රාෆිකයක් ඍජු කෝණාශ්‍රාකාර පික්සල් ආරාවක් එහෙම නැත්නම් පික්සල් ඇරේ එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම මේ සෑම පික්සල් එකක් තුලම වර්ණයක් තියෙනවා. ඒ වර්ණය නිරූපණය කරන්නේ බිට් වලින්. එහෙම නැත්නම් මේ පික්සල් එක නිර්මාණය වෙලා තින්නේ නිරූපණය කරන්නේ බිට්ස් වලින්. එන්න අපි මේකට කියනවා බිටු අනුරූපිතයක් කියලා. ඔබට මේ පේන්නේ සාමාන්‍යයෙන් මේ පළවෙනි රූපේ පේනවා මේ රවුම් කරලා තියෙන රූපේ පළවෙනි එකේ නෙළුම් මලක රූපයක්. මේක අපි මේ සාමාන්‍ය විදිහට බලපුවම නෙළුම් මලක හැඩේ පේනවා. නමුත් මේ දෙවෙනි රූපේදී තියෙන්නේ ඉමේජ් එකක් අරගෙන අපි පුළුවන් තරම් විශාල කරලා. මේ විදිහට විශාල කරනකොට ඔබට පේනවා මේ ඉමේජ් එකේ තැන් තැන් වල විවිධ වර්ණ යුක්ත කොටු සමූහයක්. එහෙමනම් මේ කොටු සමූහය එකට එකතු වෙලා ගොඩක් ලං වෙලා තියෙනකොට තමයි අපට අදාළ ඉමේජ් එක පැහැදිලිව පේන්නේ. නමුත් මේක ටිකෙන් ටික විශාල කරන්න යනකොට අපට ඇත්තටම පළවෙනි රූපේ දිහා දකින්න නැතුව එකපාරටම දෙවෙනි රූපේ දිහා දැක්කොත් එම් හිතා ගන්න බෑ මොකද්ද මෙතන තියෙන රූපේ කියලා. ඒ කියන්නේ මේ දෙවෙනි රූපේදී සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ ග්‍රාෆිකය ටිකින් ටික විශාල කරනකොට මේකේ තියෙන පික්සල් ටික පේන්න පටන් ගන්නවා. එහෙමනම් ඔබ ඉගෙන ගන්න ඕනේ ග්‍රාෆිකයක් විශාල කරනකොට එහි තියෙන පික්සල් වල ප්‍රමාණය ඒකේ සයිස් එක තමයි විශාල වෙවි පේන්නේ. මේක තව විශාල කරලා ගත්තොත් අපි හිතමු මේකේ එක කොටුවක් විතරක් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට මේ වගේ පොඩි කොටසක් අපිට පේන්නේ රෝස පාට එහෙම නැත්නම් මේ ගුරු පාට නැත්නම් කොළ පාට වගේ එක කොටුවක් විතරයි. ඉතින් අපිට පැහැදිලි. එතකොට ඉමේජ් එකක් හැදෙනකොට රූපයක් හැදෙනකොට මේ වගේ කුඩා කොටු. දැන් මේ කොටුවක් කියලා කියන්නේ ඇත්තටම පික්සල් එකක්. ඉතින් මේක ඊටාම කුඩා වෙනකොට කොටුවක් විදිහට මේ අපිට පේන්නේ පුංචි තිතක් විදිහට. ඉතින් ඒ වගේ පුංචි තිතක් තමයි මේ දැන් විශාල වෙනකොට ওই විදිහට කොටුවක් වශයෙන් අපට දර්ශනය වෙන්නේ ප්‍රදර්ශනය වෙන්නේ. ඉතින් මේ තමයි පික්සල් වල ස්වરૂපය. එහෙම නැත්නම් පික්සල් වලින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. තවදුරටත් අපි කතා කරන්නේ පික්සල් ගැන. ග්‍රාෆික් එකක ගුණාත්මක බව තීරණය වන්නේ එහි අන්තර්ගත පික්සල් ප්‍රමාණය අනුවයි. ග්‍රැෆික් එකේ ක්වොලිටි එක, ග්‍රැෆික් එකේ පැහැදිලි බව, සුපැහැදිලි බව තීරණය කරන්නේ එහි පික්සල් ප්‍රමාණය අනුව. එතකොට ඔබට පැහැදිලි යම් තැනක පික්සල් ප්‍රමාණය ගොඩක් වැඩි නම් මොකද වෙන්නේ? පික්සල් ප්‍රමාණය වැඩි නම්
ඒ රූපයේ ඒ ග්‍රාෆිකයේ ක්වොලිටි එක ගුණය බොහොම ඉහළයි කියලා අපි කියනවා. ග්‍රාෆිකයක පික්සලයන්හි පරිමාව පරිගණක තිරයේ පරිමාවට හෝ මුද්‍රණ පරිමාවට අනුව වෙනස් කළ හැකියි. දැන් අපි ළඟ දිනවා අපි හිතමු සෙන්ටිමීටර් 3-4 සයිස් එකේ ඉමේජ් එකක්. අපිට මේක print කරගන්න ඕනේ අපේ A4 size එකකට. මම 3-4 එක අපි ඩබල් කරලා print කරන්න යනවා. එතකොට print කරන එකේ ප්‍රමාණයට මේක වැඩි කරනකොට මොකද වෙන්නේ? මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. හැබැයි පික්සල් එක ටික ටික එතකොට මොකද වෙන්නේ? විශාල වෙනවා. ඒ හින්දා සෙන්ටිමීටර් 3-4 තියෙන ඒ ඉමේජ් එක ඒ ප්‍රමාණයටම අර කඩදාසිය print කරොත් ක්වොලිටිය ඒ තිබුණු විදිහටම එනවා. හැබැයි අපි මේක ලොකුවට පිටුව පුරා print කරගන්න කියලා අපේ පරිගණකයට ඕනේ ප්‍රමාණයට අපේ පරිගණක තිරයට උවමනා ප්‍රමාණයට විශාල කරලා print කරොත් එහෙම එහි පැහැදිලි බව අඩු වෙනවා. මොකක්ද ඒකට හේතුව වෙන්නේ? ඒකට හේතුව තමයි මුද්‍රණ පරිමාවට අනුව මේක වෙනස් කරනකොට අර පික්සල් ප්‍රමාණය ටික ටික විශාල වෙනවා. ප්‍රමාණය නෙවෙයි පික්සල් වල ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට මේකේ ගුණාත්මක ගාවය අඩු වෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ එවිට අඩු පික්සල් ප්‍රමාණයක් ඇති ග්‍රාෆිකයක් නැහි ගුණාත්මක බව අඩු වෙයි. හැබැයි ඉතින් මේක ගොඩාක් ලොකු පික්සල් ප්‍රමාණයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කොයිතරම් විශාල කරත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ රූපයෙන් බලන්න මේ රූපයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? පළවෙනි එකේ තියෙනවා මේ මලක රූපයක්. එම ප්‍රමාණයටම ඒ ඉමේජ් එකේ ඒ සයිස් එකටම කොටසක් අරගෙන වෙනම අපි අරගෙන තියෙනවා. හැබැයි ඒ කොටසේ තියෙන පික්සල් ටික ටික ලොකු කරලා තියෙනවා. ඉතින් එතකොට තුන්වෙනි රූපෙට එනකොට පික්සල් තවත් විශාල කරලා ඒ ප්‍රමාණය අර පළවෙනි රූපයේ සයිස් එකට එහෙම නැත්නම් පළවෙනි රූපයේ බාහිර දිග පළලට අදාළව පික්සල් එක ටික ටික ලොකු කරලා. එතකොට පළවෙනි එකේදී වෙලා තියෙන්නේ මොකද? පික්සල් ප්‍රමාණය ඒ රූපේ බොහොම වැඩි. එහෙනම් ඒක පැහැදිලි එකක්. දෙවෙනි එකේදී පික්සල් ටික ටික අඩු වෙලා තියෙනවා. මොකද විශාලත්වයට එක්ක තුන්වෙනි එකේදී පික්සල් අපිට ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයකට මේක අඩු වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පික්සල අඩුවෙන් තියෙනවා නම් මේක විශාල කරන්න යනකොට මොකද වෙන්නේ? ගුණාත්මක බව අඩු වෙනවා. අංකිත ග්‍රාෆික මූලිකාංගය යටතේ තවදුරටත් කතා කරනවා. දැන් තව රූපයක් තියෙනවා මෙතන. මේ මානෙල් මලක් තියෙන්නේ. එතකොට මානෙල් මල ඔය තියෙන ක්වොලිටි අර කුඩා එක තමයි ඒකේ ක්වොලිටිය. දෙවෙනියට තියෙන රූපේ මොකද ගන්න? මේක A4 එකකට වගේ එහෙම නැත්නම් ඊට වඩා විශාල එකකට අපි print එකකට අරගෙන තිනවා. ඉතින් අපි හිතාන ඊට අරක විශාල වෙනකොට පළවෙනි රූපේ විශාල වෙනකොට ඒ ක්වොලිටියම එනවා කියලා. එහෙම එන්නේ නැහැ. ඒ මොකද මේ රූපේ විශාල වෙනකොට පික්සල් වල ප්‍රමාණය එහෙම නැත්නම් එක පික්සල් එකක් තියෙන්නේ මේකේ තිතක් විදිහට තියෙනවා නම් අරකේ 4 කොටුවක් විදිහට ඒක විශාල වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේකේ පැහැදිලි බව නැතු වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ පික්සල් එක පේන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒකේ පැහැදිලිභාවය, ඒකේ තියෙන ක්වොලිටිය ටිකින් ටික අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔය පොඩා මේ පින්තූරය ගත්තාම ඔය පින්තූරේ පික්සල් තා විශාල ප්‍රමාණයක් තිබ්බනම් සමහරට ඔය ප්‍රමාණයට ලොකු නැහැ කියලා රූපේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. රයිට්? හරි. පික්සල් ඒක වර්ණ වේ. මොකක්ද ඒ කියන්නේ? මේ ඕනෑම පික්සල් එකකට තියෙන එක වර්ණය. ඒ වර්ණය මෙහෙම වෙන්න පුළුවන්. එක්ක කළු, සුදු, හෝ අලු. මේවට අපි කියනවා තනි වර්ණ කියලා. රයිට්? මේකෙදී කළු, හෝ සුදු, හෝ අලු කියලා ගත්තයින් පස්සේ මේකේ තියෙන්නේ අපි තියෙන වර්ණය ගත්තාම එක පැත්තකට ගෙනිච්චොත් ඒක සුදු. අනිත් කෙලවරට මේකේ පරාසයට මේට ඇඩ්ජස්ට් කරොත් එහෙම ඒක තනිකරම කළු. ඔය දෙක අතර මැද්දට આવොත් එහෙම මොකද වෙන්නේ? කළු ටිකයි සුදු ටිකයි. කළුයි සුදුයි එකතු කරපුවම හැදෙන පාට මොකද්ද? අලු පාට. ඒ හින්දා තමයි මේ කළු සුදු හෝ අලු මේවා සාමාන්‍යයෙන් ගොඩක් භාවිතා කරේ black and white pictures වලට ගොඩක් ඉස්සර. දැන් මේවා පාවිච්චි කරනවා බොහොම අඩුයි. දැන් පාවිච්චි කරන්නේ මොනවද? මූලික වර්ණයන්ගෙන් රතු කොළ නිල් සම්මිශ්‍රණයක් ලෙසින් සෑදුණු ලද එක් වර්ණයකි. දැන් සමහරට ඔබට හිතෙනවා ඇති චිත්‍ර කරන අය එහෙම ඉන්නවනම් රතු කොළ නිල් කියන ඒවා කොහොමද මූලික වර්ණ වෙන්නේ කියලා. අපි චිත්‍රවල ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් අපි සාමාන්‍ය ඉගෙන ගන්නකොට අපි දන්නේ නිල් කහ රතු කියලා නේද? මූලික වර්ණ කියලා දන්නේ නිල් කහ රතු. හැබැයි මේකෙදි මතක තියාගන්න මේකෙදි නිල් කහ රතු නෙවෙයි මොනවද මූලික වර්ණ විදිහට සලකන්නේ? රතු කොළ සහ නිල් RGB red green blue. එතකොට මෙන්න මේ වගේ සම්මිශ්‍රණයක් විදිහට ගත්තොත් එහෙම අන්න
ඒවා ඒක වර්ණ එහෙම නැත්නම් ඒවා ඒ වගේදී ඒ වර්ණ රතු සහ කොළ නිල් රතු කොළ සහ නිල් කියන වර්ණ තුනක් එකට එකතු වෙලා හැදෙන වර්ණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි සමහරලාට මේ අපි දන්නවා මේ එක වර්ණයක් නිර්මාණය වෙනකොට බිඳුවේ ඉඳන් 255 දක්වා. ඒ කියන්නේ අවස්ථා 256ක් එක වර්ණයක විවිධ වේරියේෂන්ස් තියෙනවා. එක වර්ණයක. ඒතර RGB කියලා එකක් ගත්තන් පස්සේ රෙඩ් එකට තියෙනවා බිඳුවේ ඉඳන් 255 වෙනක වර්ණ පරාසය. ග්‍රීන් එකට තියෙනවා බිඳුවේ ඉඳන් 255 වෙනක වර්ණ පරාසය. ඊට පස්සේ බ්ලූ වලට තියෙනවා බිඳුවේ ඉඳන් 255 වෙනක වර්ණ පරාසය. එතකොට මේ පික්සලයක් සාමාන්‍ය අපි දන්නවා මේ ඒක වර්ණ කියලා මෙතනදි ගොඩක් ලාට කියන්නේ මේ කළු පාට පික්සල් එකක් එහෙම නැත්නම් සුදු පාට පික්සල් එකක් මේ එක වර්ණයක් හින්දා එක වර්ණයක් නිරූපණය කරන්න ඒකෙදි බිට් 8ක් අපි පාවිච්චි කරනවා කියලා කියනවා. ඉතින් එහෙමනම් රතු පාට වර්ණය නිරූපණය කරන්න බිට් 8යි කොළ පාට වර්ණය නිරූපණය කරන්න බිට් 8යි ඒ වගේම නිල් පාට වර්ණය නිරූපණය කරන්න බිට් 8යි. එහෙමනම් මේ වර්ණවත් පික්සලයක් ඒ කියන්නේ වර්ණවත් කියන මෙතනින් අදහස් ගන්නේ කළු සුදු හෝ අලු අර බේසික් මේ කලර්ස් විදිහට ප්‍රයිමරි කලර්ස් විදිහට ගන්නේව නෙවෙයි වර්ණවත් ඒවා තමයි ඒවට අපි කියන බිට් 24ක් ඕනේ. එහෙනම් බිට් 24කින් සමන්විත වෙනවා මේ පික්සල් එකක්. ඉතින් එතකොට අපිට පැහැදිලි එකිනෙකට වෙනස් පරාස 255ක් තියෙනවා එකක. එතකොට මේ කළු එහෙම නැත්නම් මේ සුදු කියන මෙන්න මේ වර්ණය ගත්තත් බිඳුව ඉඳන් 255 දක්වා මේකේ වේරියේෂන්ස් තියෙනවා. ඉතින් ලා සුදු ඊටත් වඩා ලා පාට ඊට වඩා ටිකක් තද පාට ඔහොම තියෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඕනේ මෙන්න මේක ඒක වර්ණ පික්සලය කියලා මෙතනදී ගොඩක් වෙලාට අපි කියන්නේ අර කළු පාට සුදු පාට එහෙම නැත්නම් අලු පාට නිරූපණය කරන ඒ පික්සල් එක ඒ වගේම වර්ණවත් ඒවා කියලා කියන්නේ මේ RGB වලින් එකතු වෙලා හැදිච්ච සම්මිශ්‍රණයක්. එතකොට එහිදිත් තියෙනවා කළු සුදු අපට බලා ගන්න පුළුවන් ඉදිරියේදී. එහිදී වර්ණයක් නිරූපණය වෙනවා නම් ඒකට බිට් 24ක් ඕන වෙනවා කියලා කියනවා. ඇත්තටම බිටු 24ක් කියලා කියන්නේ බයිට් 3ක්. ඒ කියන්නේ පික්සල් එකක් බිටු 8කින් නිරූපණය වෙනවා නම් බයිට් 1යි කියලා කියනවා. වර්ණවත් පික්සල් එකක් බයිට් 3ක් භාවිතා කරනවා කියනවා වර්ණයක් නිරූපණය කරන්න. හරි පික්සල් එක බිටු ප්‍රමාණය තීරණය වන්නේ ග්‍රාෆික් නිර්මාණයේදී යොදා ගන්න ලබන වර්ණයන්ට අනුවයි. එතකොට මේ පික්සල් එකක් ගත්තාන් පස්සේ මේ පික්සල් එක බිටු කීයක් බිටු කොපමණ ප්‍රමාණයක් ද මේ පික්සලේ අන්තර්ගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඒවට යොදා ගන්න බලාපොරොත්තු වෙන විවිධ වර්ණ පරාසයන්ට අනුව. එතකොට පික්සල් එකේදී බිටු ප්‍රමාණයෙන් පික්සලට යොදා ඇති වර්ණ ගණන සොයාගත හැකියි. ඒ කියන්නේ මේකට කොච්චර වර්ණ ගණනක් වෙනස් වර්ණ ගණනක් යොදන්න පුළුවන්ද කියන එක ගැන තීරණය කරන්න පුළුවන් මේ බිටු ප්‍රමාණය. ඉතින් මේ වාගේ විභාගයට අනිවාර්යෙන් එනවා කෙටි ප්‍රශ්නවලදී රිලේසි අපි දන්නවා පික්සලයට ඇත්තේ බිටු 4යි නම් පික්සලයට තිබෙන වෙනස් වර්ණ ප්‍රමාණය දෙකේ 4න් වලේ 16යි. ඒ වගේ බිටු 8ක් නම් 256යි. ඒ විදිහට යන ආදී වශයෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට සමානලාට මේකේ වර්ණ ප්‍රමාණය දෙනවා. වර්ණ මෙච්චරක් තියෙනවා නම් මේකට කොච්චර බිට් ගාණක් යූස් කරලා තියෙනවද භාවිතා කරලා තියෙනවද. ඉතින් වර්ගමූලය ගන්න තියෙන්නේ 16යි. ඔය විදිහට මේ වගේ පොඩි වගුවක් ඔබේ ඇති ටෙක්ස්ට් බුක් එකේ එහෙම නැත්නම් මේ ඔබේ පීපල්ස් බුක් එකේ අපි බැලුවොත් අපි ඔක කීවෙනි පිටුවද 89 වෙනි පිටුව මේක බැලුවොත් ඔබට තව මේ සම්බන්ධයෙන් අවබෝධය ලබා ගන්න පුළුවන්. හරි. ඒ වගේම ඔබේ මේ තියෙනවා මේ ඔබේ 90 වෙනි පිටුවේ මුලින්ම තියෙන බිටු 1කින් තියෙන වර්ණ බිටු 4කින් තියෙන වර්ණ ඔය අනාදී වශයෙන් ඒ කියන්නේ මේක ඇතුළට අපට වර්ණ ඇතුළු කරන්න පුළුවන් විවිධ වූ ආකාර ගැන තමයි ඒකේ සඳහන් වෙන්නේ. ඊළඟ කොටස පික්සල් ගැන අපට ඔය ප්‍රමාණය දැනගත්තා නම් ඇති. ඊළඟට මේ තව දෙයක් තියෙනවා මේ ඒක අපිට බලන්න පුළුවන් මම හිතන්නේ මේ කලර්ස් යටතේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඇහැට පේන්න පුළුවන් වර්ණ ප්‍රමාණය මේ කොච්චරක් වෙන්න පුළුවන්ද? මෙතන කියන්න පුළුවන්. මෙතන අපි කියනවා මේ වර්ණවත් පික්සල් එක බිටු 24ක නිර්මාණය කරනවා කියලා මේ සමන්විත වෙනවා කියලා. එහෙමනම් 224 බලය
ඔව්. ආසන්න වශයෙන් මිලියන 16.7ක්. ඒතර අපි කියනවා වර්ණ මිලියන 16ක් විතර අපේ ඇහැට දෘශ්‍ය පරාසය මිලියන 16ක් විතර තියෙනවා. නමුත් අපිට ওই මිලියන 16ම හරියටම වෙන් කර කර අඳුර ගන්න බෑ. නමුත් ඒ චර ප්‍රමාණයක් අපට හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ කාරණාව ග්‍රාෆික විභේදනය. අංකිත ග්‍රාෆික එක භෞතික පරිමාව මැනීමේ ඒකකය පික්සෙල්. අපි දන්නවනේ ඒක කතා කරලා තියෙන්නේ. අංකිත ග්‍රාෆික එක භෞතික පරිමාව මැනීමේ ඒකකය පික්සෙල් වන අතර භෞතික පරිමාව ග්‍රාෆික විභේදනය ලෙසින් හැඳින්වේ. ඔන්න දැන් නම් තේරෙන්නේ නැහැ. මොකද්ද? ග්‍රාෆික විභේදනය භෞතික පරිමාව ඒ කියන්නේ මේකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මේකේ පික්සෙල් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? එහෙම නැත්නම් මේකේ කොයි විදිහටද මේ ඉමේජ් එකේ ක්වොලිටි මෙන්න මේවා හැමදේම තීරණය මේ ග්‍රාෆික විභේදනයේ. දැන් අපි පැහැදිලි කරගමු. මෙම අංකිත චිත්‍රයේ පික්සල් 350ක් සහ 250කින් යුක්ත වේ. මේ ග්‍රාෆික විභේදනයේ 350 වැඩි කිරීම 250 හෝ පික්සල් 70 වේ. මේ වර්ග අංගලකට ඇති ප්‍රමාණ ලෙස ගණනය කරයි. ඊටාම් පැහැදිලිව මතක තියාගන්න. මේකේ මේ පික්සල් 350 කියලා තියෙන්නේ මේකේ මේ ඉමේජ් එකේ තියෙන සම්පූර්ණ දිග නෙවෙයි. පික්සල් 200යි කියලා කියන්නේ මේකේ පළල නෙමෙයි උස නෙවෙයි. මේ කියන්නේ මොකද? වර්ග අඟලකට ඇති තිත් ප්‍රමාණය තමයි මේකේ කැල්කියුලේට් කරන්නේ. එතකොට ඉමේජ් එකේ ක්වොලිටි අපි තීරණය කරන්නේ ඒ ඉමේජ් එකේ වර්ග අඟලකට කොච්චර ඩොට්ස් ටිකක් තියෙනවද කියන එක මත. එහෙමනම් වර්ග අඟලකට මේකේ තියෙනවා පික්සල් 70000. ඉතින් ඒ අනුව තමයි අපි මේක තීරණය කරන්නේ. දැන් ඔබ දැකලා තියෙනවා සමහර පික්චර්ස් වල සමහර වීඩියෝස් වල එම 4K කියලා ගහලා තියෙනවා. මේ 4K කියලා කියන්නේ පික්සල් දැන් මේකේ මේ අපි 350 250 ගන්න කතා කරන්නේ. x අක්ෂයට ගත්තොත් එහෙම නැත්නම් තෙරස් අක්ෂයට ගත්තොත් එහෙම 4K කියන්නේ අපි දන්නවා K කියන්නේ 0.3 නේ. කියන්නේ 4.3යි. 4000ක ආසන්න වශයෙන් පික්සල් 4000ක් තියෙනවලු මේකේ x අක්ෂයේ පැත්තට අනිත් පැත්තේ හා සමාන ප්‍රමාණයක් තියෙනවා. එතකොට පික්සල් ගොඩාක් වැඩි නම් ඒ වගේ වර්ග අඟලක තියෙන පික්සල් ප්‍රමාණය ඉතා වැඩි නම් මොකද්ද වෙන්නේ? අපි ටීවී එකක් ගත්තොත් එහෙම ස්ක්‍රීන් එකක් ගත්තොත් මොනිටර් ස්ක්‍රීන් එකක් ගත්තොත් මේක 4K එකක් කියොත් එහෙම මේ ඉමේජ් එක ඉතාම පැහැදිලිව හොඳම ක්වොලිටියට මේක පේන්න ගන්නවා. හැබැයි මතක තියාගන්න අපේ ටීවී එක 4K වලට තිබිලා ඊට වඩා අඩු ක්වොලිටි ඉමේජ් එකක් නම් ඕකෙන් බලන්නේ ඕක පේන්නේ නැහැ 4K වලින් 4K වලට මැච් වෙන නැත්නම් 4000 පික්සල්ස් වලට මැච් වෙන ඉමේජ් එකක් වීඩියෝ එකක් අපේ ස්ක්‍රීන් එකේ රන් වෙනවා නම් එහි ක්වොලිටිය අනිත් ඒවාට වඩා ගොඩාක් වැඩි. දැන් 5K කියන ලෙවල් එකට පවා මේවා ඩෙවලොප් වෙවි ඇවිල්ලා තිනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේක අවබෝධ කරගන්නේ කියලා. එහෙමනම් මතක තියාගන්න වර්ග අඟලකට ඇති තිත් ප්‍රමාණය තමයි ග්‍රාෆික විභේදනය විදියට අපි හඳුන්වන්නේ. එතකොට මේ ඉමේජ් එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒව අපට අදාළ නැහැ. අඟලක් ගත්තාම වර්ග අඟලක් ගත්තාන් පස්සේ මේ අඟලක් ගත්තාම x අක්ෂයට මේකේ පික්සල් 350ක් තියෙනවා y අක්ෂයට 200ක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේකේ රිසොලූෂන් එක මේ තීරණය වෙන්නේ. ඉතින් පැහැදිලි රිසොලූෂන් එක මත තමයි ඉමේජ් එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ. ග්‍රාෆික විභේදනයේ මේ වර්ග අඟලකට ඇති තිත් ප්‍රමාණ ලෙස ගණනය කළ හැකිය. දැන් මේක DPI එහෙම නැත්නම් PPI ලෙස ගණනය කළ හැකියි. DPI කියන්නේ dots per inch අඟලකට තියෙන dots ගාන. PPI කියලා කියන්නේ pixel per inch. දැන් පික්සල් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මේකේ විභේදනය වැඩි. ඒ කියන්නේ රිසොලූෂන් එක වැඩි. ඒ වගේම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තයි. ක්වොලිටි එක වැඩි. දැන් අපේ තියෙන ඔය පහළ රවුන්ඩ් තුනක් තියෙනවනේ. එකක තියෙනවා 72යි හරි 72 ppi 150 ppi 300 ppi. එතකොට බලන්න ඉමේජ් එක දිහා බැලුවයින් පස්සේ මේකේ කොටු ගොඩාක් පේනවා පළවෙනි එකේ. දෙවෙනි එකේ කොටු ගන්න ගොඩාක් අඩුවෙන් පේන්නේ. අන්න අරකේ තවත් ඔක අපිට 720ක් 800ක් ඒ වගේ එකකට ගියා නම් ඕක තවත් ක්වොලිටි එක වැඩි වෙනවා. ඉතින් ඒක දැන් පැහැදිලිව මතක තියාගන්න මේක DPI dots per inch හරි එහෙම නැත්නම් pixel per inch ඔය දෙකම එකයි. එකම විදිහට තමයි මේ ඔය දෙකම සමාන විදිහට තමයි සලකන්නේ.
ඉතින් එහෙමනම් බලන්න පික්සල් වැඩි වෙනකොට මේ තියෙන ග්‍රාෆිකයේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඒ වගේම මේ අපි කියනවා ඒවා එකක් උසස් විභේදනකින් යුක්තයි. එහෙම නැත්නම් resolution එක high එහෙම නැත්නම් high resolution image එකක් කියලා. හරි. ඊළඟ කොටස අංකිත ග්‍රාෆිකයක මූලිකාංග යටතේ කතා කරා පික්සල්, ඊළඟට කතා කරා resolution, දැන් කතා කරනවා colors. COLORS කියලා මේක දාන්නේ අපි ඇමරිකන් ඉංග්‍රීසි වල මේක සාමාන්‍යයෙන් colors ඔය විදිහට ලියන්නේ. එහෙම නැත්නම් COLOURS right වැරදිලා නෙමෙයි. ඊළඟට මේකෙදි අපිට කියනවා සෑම පික්සලයක්ම වර්ණයක් නියෝජනය කරන ලබයි. අපි දන්නවා මේ වෙනකොට පික්සලයක් යම් කිසි වර්ණයක් සත කුඩා අතිතකි. අන්නේ කුඩා අතිත රතුද නිල්ද කහද හැබැයි එකයි. එක වර්ණයක් නියෝජනය. වර්ණ සංකලනයන් හේතුවෙන් වර්ණ විශාල ප්‍රමාණයක් නිර්මාණය වේ. වර්ණ සංකලනයන් හේතුවෙන් විශාල වර්ණ ප්‍රමාණයක් මේකේ නිර්මාණය වෙනවා. සාමාන්‍ය මිනිසුගේ පීවැසට අඳුනාගත හැකි වර්ණ මිලියන 16ක් පමණ ඇත. මේ තියෙන්නේ ඒක විසිබල් කියන එක තමයි ඔය රූපය ඇහැ ළඟ තියෙන්නේ පේන්නේ නැති උනාට අපි දන්නවා එතනින් ඇහැ පැත්තෙන් අල්ට්‍රා වයලට් අනිත් පැත්තේ ඉන්ෆ්‍රාරෙඩ් ඒ ටික අපට පේන්නේ නැහැ. ඒ දක්වා අපට පේනවා. එහෙත් මෙම සෑම වර්ණයක්ම නිවැරදිව වෙන් කර හඳුනා ගැනීම අපහසුයි. ඉතින් ඔය විදියට ඔකේ තිබුණාට ඕකේ විවිධ ප්‍රභේද ලා රතු ලා රතු ආයත් ලා රතු ඔය වගේ ඉතින් මේ විවිධ වර්ණ පරාස මේකේ තියෙනවා. අපිට මේ හැම එකම අඳුර ගන්න අවස්ථාවක් නැහැ. නමුත් වර්ණ මිලියන 16ක් විතර අපිට තියෙනවා කියලා කියනවා. මේකට හේතුව තමයි මේ වර්ණ සංකලනය වෙලා තමයි හැදෙන්නේ. ඒ කියන්නේ වර්ණ සංකලනය වෙනවා කියන්නේ මොකක්ද? අර මේ RGB red green blue කියන එකේ මං කිය බිංදු ඉඳන් 255 දක්වා පරාසයක් තියෙනවා R එකේ G එකෙත් එහෙමයි B එකෙත් එහෙමයි. එහෙමනම් මේ වගේ වර්ණ සංකලනය වුණාන් පස්සේ bit 24ක් 8 ඒවා 3ක් එකට මේ සංකලන වෙලා නැත්නම් bit 24ක සංයෝජනයකින් තමයි මේ වර්ණය දෙන්නේ. ඉතින් දෙකේ 24 වෙනි බලය තමයි මිලියන 16යි කියලා කියන්නේ. හරි. කැමති නම් එකතු කරලා ගුණ කරලා සුළු කරලා බලන්න. ඊළඟට මේ graphics ගැන කතා කරනකොට මේ colors ගැන කතා කරනකොට අංකිත ග්‍රාෆික නිර්මාණය කිරීමේදී බහුල වාතාවරණ වර්ණ ආදේශක වර්ග දෙකකි. වර්ණ විවිධ වූ ක්‍රම තියෙනවා. මේකේ ප්‍රධාන ක්‍රම දෙකයි අපිට තියෙන්නේ කතා කරන්න. අංකිත ග්‍රාෆිකය ප්‍රතිදානය කරන උපක්‍රමය හෝ මාධ්‍යයට අනුව එය වෙනස් වෙයි. දැන් අපි දන්නවා මේ ඩිජිටල් ග්‍රැෆික් එකක් අපි හදුවයින් පස්සේ නැත්නම් මේක නිර්මාණය කරන් පස්සේ සමහර ඒවා අපි හදනවා රූපවාහිනී වලට, සමහර ඒවා TVs වලට, එහෙම නැත්නම් කම්පියුටර් ස්ක්‍රීන්ස් වලට භාවිතා කරන විදිහේ ග්‍රැෆික්ස් නිර්මාණය කරනවා. සමහර ඒවා අපට කඩදාසි වල, ඩිජිටල් ප්‍රින්ටිං වල, එහෙම නැත්නම් ස්ක්‍රීන් ප්‍රින්ටිං වලට අපට එහෙම නැත්නම් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන්න වෙනවා. ඒ දෙකේදී ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්, කලර් මොඩල්ස් දෙකක් කියලා අපි කියනවා. ඉතින් ප්‍රධාන වශයෙන් වර්ණ මොඩල්ස් දෙකක්, එහෙම කලර් මොඩල් දෙකක් තියෙනවා. ඉතින් මේ මොඩල් දෙක අපි ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක තමයි රූපවාහිනී හෝ පරිගණක තිර මත රූප නිර්මාණය කිරීමේදී RGB මොඩල් එක. RGB ආදේශකය කියලා කියන්නේ ඒකේ තියෙන්නේ red green blue කියන එක. ඒ වගේම තමයි තීන්ත ආධාරයෙන් කඩදාසි මත මුද්‍රණය කිරීමේදී CMYK මොඩල් එක, එහෙම නැත්නම් CMYK වර්ණ ආදේශකය භාවිතා වෙනවා. C කියන්නේ සයොන්, මේක ලා නිල්, එතකොට අහස් නිල වගේ. M කියන්නේ දම් පාට, ලා රෝස පාට, උරු දම් පාට, මෙජෙන්ටා, yellow කියන්නේ කහ පාට අපි දන්නවා. මේකේ K කියලා කියන්නේ වර්ණයක්. මොකද්ද K කියන වර්ණය? black විදිහට තමයි සලකන්නේ. right. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් මේක තීරණය වන්නේ ප්‍රතිදානය. එහෙම නැත්නම් ස්ක්‍රීන් එකද මේක print කරන්නේ, එහෙම නැත්නම් print එකක් විදිහට ගන්නද, එහෙම නැත්නම් ස්ක්‍රීන් එකකට අපි මොනිටර් ස්ක්‍රීන් එකට TV එකට පෙන්නනවා නම් මෙන්න මේක අනුව තමයි තීරණය වෙන්නේ ගන්න කලර් මොඩල් එක. එතකොට RGB ද CMYK ද කියන එක. අපි බලමු ඊළඟ කොටස. මෙන්න මේ විදිහට තමයි මේකේ වර්ණ ටික RGB මොඩල් එක තමයි මුලින්ම ඇදලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලි ප්‍රධාන වර්ණ විදිහට RGB, red, green, blue මේවා සංයෝජන වුණාන් පස්සේ හැදෙනවලු yellow. දැන් ඉතින් චිත්‍ර කරන්නේ නැති අය මේ ඉන්නවනම් රතු පාටයි කොළ පාටයි ගහලා බලන්න ආපහු කහ පාට හැදෙනවද කියලා. ඊට පස්සේ රතු පාට, නිල් පාටයි හැදෙන පොඩි දම් පාටක් හැදෙන එක නම් දන්නවනේ. එතකොට අර කොළ පාටයි නිල් පාටයි එකතු කරාම ওই විදිහට අහස් නිල වගේ පාටක් එනවද කියලා පොඩ්ඩක් try කරලා බලන්න. එතකොට හැදෙනවා මොකද RGB වලින් ඒ වර්ණ සංයෝජන වෙලා හැදෙනවා නැවත වතාවක් magenta, cyan,
සහ yellow. හරි. ඒ වගේම තමයි මේ වර්ණ තුනම එකට එකතු වුණාම සුදු පාට හැදෙනවලු. try කරලා බලන්න. එහෙම සුදු පාට වෙනවද කියලා. මොනවද එකතු කරන්න ඕනේ වර්ණ ටික? රතු පාටයි කොළ blue එහෙම හැදෙනවලු ඈ. right. ඊළඟට මේකෙම අනිත් පැත්ත තමයි CMY කියවලා තියෙන්නේ. මොකද්ද? මේකේ තියෙන විදියට මොකද්ද? සයොන් එකයි මැජෙන්ටා එකයි එකතු වෙලා හැදෙනවලු නිල් පාට. ඊළඟට මැජෙන්ටා එකයි yellow එකයි එකතු වෙලා රතු පාට red එක හැදෙනවා. ඊළඟට සයොන් එකයි yellow එක එකතු වෙලා කොළ පාට හැදෙනවා. ඔව්. ඉතින් මේ බලන්න මේ වර්ණ තුනම එකතු වුණාන් පස්සේ හැදෙනවා කියන්නේ කළු පාට. ඉතින් එතකොට අපිට තවදුරටත් අර මේ bit 8 අර pixel වලට black and white වල ඒවට try කර ඉන්න ඕනේ නේ. මෙතන white black ඔක්කොම ටික තියෙනවා අපිට හොයාගන්න හදාගන්න පුළුවන්. right. ඉතින් එතකොට මේ විදිහට තමයි මේ වර්ණ සංයෝජනය වෙලා හැදිලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් RGB මොඩල් එකයි CMYK මොඩල් එකයි තමයි අපිට කතා කරන්න තියෙන්නේ. RGB මොඩල් එක කියලා කියන්නේ අපේ පරිගණක තිර ඊට පස්සේ රූපවාහිනී සඳහා නිර්මාණය කරන ග්‍රාෆික් සඳහා භාවිතා කරනවා. CMYK පාවිච්චි කරන්නේ ස්ක්‍රීන් ප්‍රින්ටිං එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රින්ටිං බාහිර මුද්‍රණය කටයුතු සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අංකිත ග්‍රාෆික මූලිකාංග ඇතුළේ වර්ණ නැවතත් කතා කරනවා. එනම් පික්සෙල් වල පවතින වර්ණ සැලකීමේදී right තනි වර්ණ primary colors වර්ණ දෙකක් සංයෝජනය වීමෙන් ද්විතීක වර්ණ secondary colors කියලා කියන වර්ණ තුනක් සංයෝජනය වීමෙන් තෘතීක වර්ණ හඳුනාගත හැකි. මූලික වශයෙන් දැන් තියෙන ඔය තෘතීක වර්ණ කියන ඒවා මොකද RGB වලින් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේකෙදී අපිට පැහැදිලි මේ තියෙන රූපේ red එක 150යි green එක 150යි blue එක 150යි. එතකොට හැදිලා තියෙන color එක තමයි ඔය යට ඔය ash color එකක් වගේ එකක් ඇවිල්ලා තින්නේ. හරි. ඉතින් සාමාන්‍ය අපි දන්නවා මූලික වර්ණයක මම අර මුලින් ඉඳන් කතා කරාවයි මූලික වර්ණයක තියෙන ප්‍රභේදය තමයි 0.255 right. ඒකයි අපි අර bit 8කින් මේක මේ නියෝජනය කරනවා කිව්වේ. එතකොට bit 8කින් නියෝජනය කරනකොට ඒකේ තියෙන පුළුවන් වර්ණ ගන්න 256යි 0.255 දක්වාම මේක එට මෙට යනවා. ඉතින් සාමාන්‍ය RGB වර්ණයකට අපි කියනවා තෘතීක වර්ණයකට triplet color එකක් කියලා. triplet color එකක් හැදෙනකොට red වල තියෙන variation එක මේක විදිහට 250යි 105යි 34 විදිහට සලකනවා. අපි මේ නෝට HTML එකම කතා කරලා දෙනවා. ඒවයි color codes තියෙනවා. මේවා අපිට hexadecimal විදිහට දාන්න පුළුවන්. අපි දන්නවා hexadecimal විදිහට දානකොට මේක #FF0066 මේ අනාදී වශයෙන් hexadecimal value තමයි මේ F කියන්නේ. එහෙමනම් ඒ වයින් අපට නිරූපණය කරන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් මේ වර්ණ ගැන අපට කතා කරන්න තියෙන්නේ. එතකොට ප්‍රධාන කරුණු තුනක් අපි කතා කරා. පළවෙනි එක පික්සෙල්, ඊළඟට රිසොලූෂන් එක, ඊළඟට කලර්ස්, වෙන අවසාන එක සයිස් එක, එහෙම නැත්නම් කැපැසිටි එක. right. ඊට අමතරව මේකේ කම්ප්‍රෙෂන් එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. පික්සෙල විශාල ප්‍රමාණයකින් යුක්ත වූ වර්ණවත් උසස් විභේදනයක් සහිත ග්‍රාෆිකයේ ඉහළ ධාරිතාවකින් වූ එහෙම නැත්නම් සයිස් එක ප්‍රමාණයෙන් විශාලයි කියලා කියනවා. දැන් අපි ඉමේජ් එකක් ගත්තාම ඒ ඉමේජ් එක වර්ණවත් එකක් නම් උසස් විභේදනයක් කියලා කියන්නේ රිසොලූෂන් එක වැඩි. මොකද්ද රිසොලූෂන් එක වැඩි කියන්නේ? රිසොලූෂන් එක වැඩි කියන්නේ වර්ග අඟලක තියෙන තිත් ගාන වැඩි, පික්සෙල් ගාන වැඩි. ඒ වගේ ඉමේජ් එකේ අපි දන්නවා ක්වොලිටිය වැඩිනේ. ක්වොලිටිය වැඩි වගේ තමයි මේකේ ප්‍රමාණය කැපැසිටි එක කිලෝබයිට් ප්‍රමාණය කොච්චරද සයිස් එක කොච්චරද කියන එක ඉහළ යනවා. ඒකට හේතුව තමයි පික්සෙල් වැඩි. ඊට පස්සේ මේක විවිධ වූ වර්ණ වලින් නිෂ්පාදනලා තියෙන ඉපදලා තියෙන ප්‍රධානම දේ තමයි උසස් විභේදනය. රිසොලූෂන් එක වැඩි වෙනකොට තමයි මේකේ කැපැසිටි එක වැඩි වෙන්නේ. නැත්නම් සයිස් එක විශාල වෙන්නේ කිලෝබයිට් ප්‍රමාණය විශාල බයිට් ප්‍රමාණය විශාල වෙන්නේ. මේ තීරණය වන්නේ ඒ නිර්මාණයේදී යොදා ගන්න ලබන පික්සෙල් ප්‍රමාණය ඔන්න මම කීවා රේඛා ප්‍රමාණය සහ යොදා ගන්න ලබන වර්ණ සංකලන අනුවයි. ද්විතීක වර්ණ තෘතීක වර්ණ වලට එනකොට මේකේ සංකීර්ණභාවය වැඩි. ඒත් එක්ක මේකේ කැපැසිටි එක මේකේ සයිස් එක ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. මෙවැනි ග්‍රාෆික තැම්පත් කිරීමේදී අපට මේවා අපේ පරිගණකවල ගබඩා කරන්න වෙනවා. ඒ කියන්නේ මේකෙදී එතකොට සයිස් එක ගොඩක් වැඩි, කැපැසිටි එක වැඩි. ඉතින් ඒ වගේ ඒවා එක්කෝ සේව් කරන්න ඕනේ අපට. සම්ප්‍රේෂණය කරනවා කියන්නේ වෙන තැනකට යවන්න ඊමේල් ඇටැච්මන්ට් එකක් කරා හරි එහෙම නැත්නම් CD එකක පෙන් එකක එහෙම යවන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ?
මේ වාගේ මේ ලොකු ෆයිල් එකක් ඊමේල් ඇටැච්මන්ට් එක සමහර දාලා යවන්න බෑ. ඒ වගේ ලාට මොකද වෙන්නේ? මේ ග්‍රැෆික් එක තද කරලා රෙසිප් එකක් ඇතුළට එමෙතන බෑග් එකක් ඇතුළට මොනවා හරි දාලා හිර කරනවා වගේ මොකද කරන්නේ? මේක කම්ප්‍රෙස් කරන්න ඕනේ කියලා කියනවා. අපි ඒකට කියනවා සංකෝචනය කරනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපට අවශ්‍ය වෙනවා ග්‍රැෆික් කම්ප්‍රෙෂන් එකක්. right? එතකොට මතක තියාගන්න කැපැසිටි එක තීරණය වෙන්නේ ප්‍රධානම වශයෙන් මේකේ තියෙන ඉමේජ් කම්බිනේෂන් එක, එහෙම නැත්නම් වර්ණ සංකලනයේ සංයෝජනය, ඒ වගේම මේකේ හැදලා තියෙන රේඛා ඊළඟට මේකේ තියෙන පික්සල් ප්‍රමාණය, කියන්නේ රිසොලූෂන් එක වැඩි වෙන්න ඉමේජ් එකේ කැපැසිටි එක ගොඩාක් වැඩි වෙනවා කියලා කියනවා. ඊළඟට ග්‍රාෆික tempat කිරීමේදී හෝ ඊට පසුව සංකෝචනය ගන්න පුළුවන්. අපිට පුළුවන් ෆයිල් එකක් සේව් කරන්න. සේව් කරලා ඉවර වෙලා එක්ක සේව් කරන ගමන්ම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනමම මේක සංකෝචනය කරන්න පුළුවන්, ලූස් කරන්න මේ හිර කරන්න පුළුවන්. එතකොට කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ග්‍රාෆික සංකෝචනය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මෙන්න බලන්න පළවෙනි එක ලූසි, කියන්නේ හානි වන සංකෝචනය සහ හානි නොවන සංකෝචනය කියලා. එතකොට සංකෝචනය කරන්න පුළුවන් ඉමේජ් එකක් ලූසි සහ ලූස්ලෙස් කියන ක්‍රමයට. එතකොට දැන් අපට හානි වන ක්‍රමයට මේක සංකෝචනය කරන්න වෙන්නේ මොකද? ඉමේජ් එක මේ අපට සාමාන්‍ය ප්‍රමාණයට පෙවුනට කමක් නැහැ. ඊටාම මේ හොඳම ක්වොලිටි ඉමේජ් එකක් අපට බලා ගන්න උවමනාවක් නැත්නම්, එහෙම නැත්නම් අපේ කැපැසිටි ගබඩා කිරීමේ පහසුකම් අඩුයි නම් අපි අන්න ඒ වගේ වෙලාවට හානි වන සංකෝචන ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ ඒවා සමහරට ෆොටෝ එඩිටිං ඒ වගේ ඒවට මේ භාවිතා කරනකොට ඒකේ නියම ක්වොලිටි එන්නේ නැති වෙන්න පුළුවන්. හානි වන ගොනු ආකෘති යොදා ගැනීමෙන් ග්‍රාෆික සංකෝචනය කිරීමෙන්, ඒ කියන්නේ මේ ලූසි හානි වන සංකෝචන ක්‍රමය භාවිතා කරලා මේවා එඩිට් කරනකොට මොකද වෙන්නේ? ග්‍රාෆික දාර්ථාව අවමට්ටමක් දක්වා අඩු කර ගන්න පුළුවන්. ඒකේ කැපැසිටි එක අඩු කර ගන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයේ ක්වොලිටි එක විනාශ වෙනවා. නැවත විවෘත කිරීමේදී එහි ස්වභාවික ස්වරූපයෙන් දක්නට නොලැබේ. මේ ඉමේජ් එක දිහා බලන්න පළවෙනි ඉමේජ් එකේ සයිස් එක කිලෝබයිට් 12යි. දෙවෙනි ඉමේජ් එක වෙනකොට මේක මොකක් කරලා තියෙන්නේ? සංකෝචනය කරලා තිනවා, ලූස් කරලා තිනවා, කම්ප්‍රෙස් කරලා තිනවා. එතකොට ඒකේ මේ ස්වරූපය 1.8 කිලෝබයිට්, කියන්නේ 12.1කට අඩු වෙලා තියෙනවා. තුන්වෙනි එකට එනකොට 0.56 කිලෝබයිට් තවත් අඩු වෙලා තියෙනවා. ඒත් එක ඉමේජ් එකේ ක්වොලිටි එක පැහැදිලි අඩු ස්වරූපයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හානි වන සංකෝචන ක්‍රමයෙන් මේ විදිහට අපිට සංකෝචනය කරන්න පුළුවන්. ඒදී සිද්ධ වෙන දේ තමයි ඉමේජ් එකේ ක්වොලිටි එක අඩු වෙන එක. ඉතින් අපි දන්නවා දැන් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මේ වැඩක් නැහැනේ, මේ මොකටද මේ ලූසි කම්ප්‍රෙෂන් එකේ ඒක අතහැරලා අරක විතරක් කරා නම් නැත්නම් ලූස්ලස් කියන එක විතරක් තිබුණා නම් ඇතිනේ කියලා. නමුත් හේතුවක තියෙනවා දැන් අපි පළවෙනි කරුණ විදිහට මේකේ. නමුත් ග්‍රාෆික සම්ප්‍රේෂණයේදී සහ tempat කිරීමේදී ඇති පහසුව මෙන්ම අන්තර්ජාලයෙන් බාගත කරනවා, කියන ඩවුන්ලෝඩ් කරගන්නවා සඳහා අඩු ධාරිතාවක් සහිත ග්‍රාෆික යොදා ගන්නා බැවින්ද හානි වන සංකෝචනයත් වැදගත් වෙනවා. අපට ලොකු ෆයිල් එකක් යවන්න බෑ. යැවීමට බෑ නෙමෙයි, යවන්න අපහසුයි. tempat කරන්න ගත්තන් පස්සේ සමහරවිට විශාල ඉඩක් යනවා. මෙගාබයිට් 12ක් 13ක් විතර ඔන්න එක ෆයිල් එකක්. දැන් ඊච්චර ලොකු ෆයිල් මේකක් අපි පික්චර් එකකට වෙන් කරන එක පාඩුයි. හරි. ඒවා මොකක් හරි ප්‍රොෆෙෂනල් මේ ෆොටෝ එඩිටිං ඒ වගේ වට පාවිච්චි කරනවා ඇරෙන්න මේ පොඩි ඒවට පාවිච්චි කරන එක මේ තේරුමක් නැහැ. ඒ වගේම මේ හානි වෙන සංකෝචන ගොනු ආකෘති මේ ෆයිල් ෆෝමැට් ගැන මේ කතා කරන්නේ. මේ අපි දන්නවා ෆයිල් එකක් ගත්තාන් පස්සේ ගොනුවක් ගත්තාන් පස්සේ ඒකේ තියෙනවා නමයි, නේම් එකයි, නේම් එක්ස්ටෙන්ෂන් එකයි. කියන්නේ ෆයිල් එකේ නාමය, ගොනුවේ නාමය සහ නාමයේ දිගුව. ඉතින් මේ JPEG, JPG, TIFF කියන මේ එක්ස්ටෙන්ෂන් වලින් මේ තියෙන ඉමේජස් වල එක්ස්ටෙන්ෂන්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සියල්ලම හානි වෙන සංකෝචන ගොනු ආකෘති විතර තමයි ෆයිල් ෆෝමැට් එක තමයි සලකන්නේ. ඒ වගේම තමයි නිර්මාණය කරන ලද ග්‍රාෆික ගුණාත්මක බව රැකෙන ආකාරයෙන් ඒ සංකෝචනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ తాවකාලිකව මේක මේ මොකක් කර බෑග් එකේ දාලා වැහුවා වගේ. හැබැයි නැවත විවෘත කිරීමේදී ඒකට හානියක් වෙලා නැහැ. ඒ විදිහට මේක ආපහු දකින්න පුළුවන් අපට. ඒ නිසා අපි කියනවා නැවත විවෘත කිරීමේදී එහි ස්වභාවික ස්වરૂපය දක්නට ලැබේ. එය හානි නොවන සංකෝචනය ලෙස හැඳින්වෙයි.
ඒ සඳහා යොදාගත හැකි හානි නොවන සංකෝචන ගුණ ආකෘති කීපයක් වන්නේ PNG, GIF යන ආදී වශයෙන්. ඒ වගේම raw images කියලා කියනවා RAW raw images කියලා අපිට තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් මේ lossless සහ lossy compression යටතේ අපට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපට ප්‍රධාන වශයෙන් image එකක එහෙම නැත්නම් graphic එකක තියෙන ඔය කරුණු මේකේ තියෙන මූලිකාංග ගැන අපිව කතා කරේ. ඊට අමතරව අපිට තියෙනවා තව පොඩි කොටසක් මේකටම සම්බන්ධ වෙන raster graphic සහ vector graphic එහෙම නැත්නම් raster graphic සහ vector graphic අතර වෙනස. ඔබ පොඩ්ඩක් පොත බලන්න 94 වෙනි පිටුවේ තියෙන මේකේ වගුවක්. අපි නැවත දවසක මුණ ගැහුණාම මේක සාකච්ඡා කරමු. ඉතින් එතෙක් අපි අද දවසේ කතා කරපු මේ කරුණු ටික ගැන දැඩි අවධානයක් යොමු කරන්න විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් දෙකක් වගේම රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් අපට අපේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු ඊළඟ දවසේ අපි මේකේ ඊළඟ කොටස අදට අපි එහෙමනම් නතර කරමු.